And now, live at 7. අයිබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ලයිව් at 7 සමගින් ඔබ එකතු වන්නේ. මම මුදිත විජේසුන්දර. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. සැකකාර වෛද්‍යවරයා නිදහස් කරන ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලයි. ඒ පරීක්ෂණය වහාම පරීක්ෂා කරලා ඒකට නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරා. සැකකාර වෛද්‍යවරයා පිළිබඳ තවත් හෙළිදරව්වක්. අදත් ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් 39 දෙනෙක් සමග අවි ආයුධ සොයාගැනේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු චීනය මෙරටට පැන වූ සංචාරක තහනම ඉවත් කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණෙන්න එපයි හිපු ඒ නිවේදනය දැන් හැල්ලු කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ පසුපෙලින් ආණ්ඩුවට රතු එලියක්. කොමිටිය දාපු පල්ලියට කොමිටියෙන් වාර්තාවක් ආපු පල්ලියට මම ලෑස්ති නෑ ඒක පිළි අරගෙන මගේ මතය වෙනස් කරන්න. රිෂාඩ් බදුදින අමාත්‍යවරයා ත්‍රස්තකයා දාමියට කංසු මාත්‍යයක සම්බන්ධතාවයක් තිබුණොත් පසු පෙළ මන්ත්‍රීවරු 38 දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් පැත්තෙන් වාඩි වෙන්න සූදානම්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක්. බෝට්ටුවකින් මෙරටින් පිටත් වූ පිරිසක් හේතුවෙන් ඉන්දියාව සීරුවෙන්. මෙරටට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරු ඇතුළු බෞද්ධ දූත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුුණේ තායිලන්ත මහානාහිමිවරු ඇතුළු 70 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක්. ඔවුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දී යලි නැගී සිටින ශ්‍රී ලංකාව පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කර තිබෙනවා. සහෝදර බෞද්ධ රටක් ලෙස සෑම විටම ශ්‍රී ලංකාව සමග සිටින බවද ඔවුන් ජනාධිපතිවරයාට සඳහන් කළා. තායිලන්ත මහානාහිමිවරුන් මෙරටට වැඩම කරවීම පිළිබඳව සතුට පළ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා බෞද්ධ රටවල් වශයෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයද සිහිපත් කර තිබෙනවා. මෙහිදී තායිලන්ත දූත පිරිස නැගෙනහිර පළාතේ වෙහෙර විහාරස්ථාන රැසකට බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කළා. මෙරටට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා මෙරට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඊයේ සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනය පැන වූ තහනම ලිහිල් කිරීමට කටයුතු කරනු ඇති බවයි. අග්‍රාමාත්‍යවරයා පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේදී මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පිරිසක් හමු වුණා. අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වන විට මෙරට ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බවයි. එමෙන්ම උපරිම ආරක්ෂක විධිවිධාන රට තුළ සකසා ඇති බැවින් ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා විදෙස් රාජතාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියා. පෙරේදා මමත් සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාත් අපි ගියා චීන සානාධිපතිතුමා මුණ ගැහිලා උද්‍යානසේන නිලධාරියෝ තරගෙන ගිහිල්ලා රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව එතුමාට හොඳට පැහැදිලි කරලා දීලා එතුමා පිළිඅරගත්තා. ඊට පස්සේ එතුමා මම හිතනවා චීන මහා ආණ්ඩුවට දැනුම් දීලා ඒ තිබුණු තාංචිය එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට පැමිණෙන්න එපයි හිපු ඒ නිවේදනය දැන් හැල්ලු කරලා තියෙනවා. එන්න ඕන කෙනෙකුට අවසර දීලා තියෙනවා. දැන් ඒක තමයි පළවෙනි රට අපිට මේ සංචාරක ශේත්‍රය නගා සිටවන්න අපිට උර දීලා තියෙනවා. දැන් අනිත් රටවලුත් කල්පනා කරගෙන යනවා. චීනේ එදා බොහොම තදබල තීරණයක් ගත්ත එක දැන් සෑල්ලු කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මාසේ අන්තිම වෙනකොට ලබන මාසේ වෙනකොට බොහෝ දුරට අනිත් රටවලුත් මේ දාලා තියෙන මේ බැලුම් ඒව නැත්නම් මේ තාංචය ලිහිල් කළයි කියලා. ආගමක් වෙනුවෙන් මිනිසුන් ඝාතනය කළ නොහැකි බව අගරදකුරුයි හිමිපාණන් පවසනවා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීම වෙනුවෙන් අද පැවති විශේෂ දේව මෙහෙයකදී පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අය සිහි කර මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේව මැදුරේදී. මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. තේරුම් ගන්න ඔබ
ඒ නිසා අපි අද විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ඔවුන් වෙනුවෙන් යාඥා කරන අතරම නිරාහාර සේවය රැකීමේ යහපත් සිතුවිලි වලින් අපේ හදවත පුරවා ගැනීම අපි අද දවස ඔවුන් වෙනුවෙන් කැප කරනවා. සමහර රටවල් වල සමහර උදවිය උත්සාහ කරනවා කියන්නේ ආගම කියන්නේ ප්‍රයිවට් ලයිෆ් පෞද්ගලික දෙයක් පමණයි. සමාජ ජීවිතයට ඒක බලපාන්නේ නැහැ කියලා කියනවා ඒගොල්ලෝ. ඒක වැරදි. අපි ආගමක් අදහනවා නම් හැම මොහොතකම ඒ ආගමික ප්‍රතිපත්ති වලට අනුව අපි ජීවත් වෙමු. මේ ශ්‍රී ලංකා ද්වීපයට අවශ්‍ය වන්නේ අන්න ඒකයි. ශ්‍රී ලංකා ද්වීපය කියලා කියන්නේ ආගම අදහන මිනිසුන්ගේ පිරුණු ජීවිතය. ඇති රට. මේ රට වෙන් කරන්න බෑ. එක මොහොතක ආගම අදහනවා අනිත් මොහොතේ ආගමට විරුද්ධව ජීවත් වෙනවා කියලා. එහෙම කරන්න බෑ. අපි අදහන ආගම වල තියෙන සත්‍යතාවයන් අපි ජීවත් විය යුතුයි. මව්බිමට සාමය පතා යැදීම සහ එක්වර්ශීලී රැකීමේ විශේෂ දිනය ලෙස මේ හඳුන්වා තිබෙනවා. ආශිර්වාද කරන විශ්වාසයෙන් ශක්තිමත් කරන සේවා. යුද හමුදාව අද ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 129ක්. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. එම මෙහෙයුම් වලට සමගාමීව හමුදා සෙබළුන් 350 දෙනෙකු පමණ වනාත මුල ප්‍රදේශයේදී අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එහිදී සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණය විශේෂ සෝදිසි කිරීමකට ලක් කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව අද පෙරවරුවේ සිට ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම් දියත් කළා. ඒ අතර නාරාහෙම්පිට දාබරේ මාවතෙත් විශේෂ මෙහෙයුමක් අද දහවල් ක්‍රියාත්මක කෙරුණා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ පිහිටි සෑම නිවසක්ම පාහේ මේ යුද හමුදා නිලධාරීන්ගේ නිරීක්ෂණයට පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ පරීක්ෂාවලදී අපරාධවලට සම්බන්ධ විවිධ පුජ්‍යලයින්, ජාවාරම් වලට සම්බන්ධ විවිධ පුජ්‍යලයින් හඳුනා ගැනීමටත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් යුද හමුදාවට හැකි වුණා. ඒ වගේම තමයි පුපුරණ ද්‍රව්‍ය ඇතුළු විවිධ උපකරණ කිහිපයක් තම භාරයට ගන්නටත් ශ්‍රී ලංකා යුද හමුදාව මෙම මෙහෙයුමේදී සමත් වුණා. නාරහෙන්පිට දාබරේ පාර ආශ්‍රිතව කළ එම විශේෂ මෙහෙයුමේදී සැකකටයුතු ස්ථාන කිහිපයක් කෙරෙහි යුද හමුදාවේ අවධානය යොමු වුණා. එහිදී ත්‍රිරෝධ රථයක් පරීක්ෂා කළ යුද හමුදා නිලධාරීන්ට එහි මල්ලක තිබී මෙම ජංගම දුරකථන තොගය හමු වී තිබෙනවා. මෙහිදී ත්‍රිරෝධ රථයේ තිබී දුරකථන 26ක් සමග සිම්පත් 7ක් සොයාගත්තා. පසුව ත්‍රිරෝධ රථයේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සන්තකයේ තිබී රුපියල් 1,40,000ක මුදල්ද යුද හමුදාවට හමු වුණා. එමෙන්ම සැකකරු සන්තකයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙනවා. සැකකරු සහ ඔහුගේ බිරිඳ පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ අතර එම ප්‍රදේශයේ කළ වැටලීම් වලින් බෝර 16 පතරම් 14ක්, බෝර 12 පතරම් 24ක් සහ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක්ද සොයාගත්තා. මේ අතර කුරුණෑගල මාවතගම පරගහදෙනිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු ළඟ තිබී පාස්පෝර්ට් 140ක්ද සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සෙසු සැකකරුවන් සන්තකයේ තිබී සහරාන්ගේ දේශන සහිත ලැප්ටොප් පරිගණකයක්, තෞහිද් ජමාත් සංවිධානයේ උපදෙස් පත්‍රිකා සහ දර්ශන ඇතුළත් CD තැටි සහ කැසට් පට කිහිපයක්, නයිට් විෂන් දොරදක්නයක්, පිස්තෝල සහ T56 උණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා. මීගමුව පෝරතොට පෙරියමුල්ල ප්‍රදේශයේ තද පෙරවරුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. එහිදී විශාල තාප්පයකින් වට කර තිබූ නිවසක් පරීක්ෂා කළ යුද හමුදා නිලධාරීන්ට එහි සිටි ළමුන් 28 දෙනෙකු හමු වුණා. යුද හමුදාව සැක කරන්නේ මෙම ස්ථානයේ කිසියම් අධ්‍යයන කටයුත්තක් සිදු කර ඇති බවටයි. ආගම සයන්ස් මැක්ස් ඔක්කොම මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුද හමුදාව ප්‍රකාශ කළා. මේ අතර මිනුවන්ගොඩ ජාපලවත්ත සහ කෝපියාවත්ත ප්‍රදේශයේදීත් අද පෙරවරුවේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ අද කළ විශේෂ මෙහෙයුමකින් කඩු 4ක්, කිනිසි 2ක් සහ වෑන් රථ සඳහා යොදා ගන්නා ව්‍යාජ අංක තහඩු 2ක්ද සොයාගත් බව යුද හමුදාව ප්‍රකාශ කළා. එහිදී සැකපිට පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපැන්න ප්‍රදේශයේ අලුතින් ඉදිකරමින් පවතින නිවසක භූගත කාමරයක් පිළිබඳවත් මෙහිදී යුද හමුදා අවධානය යොමු වුණා.
හලාවත මාරවිල ප්‍රදේශයේ අද කළ මෙහෙයුමකදී පුද්ගලයන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තා. යුද හමුදාව පැවසුවේ යතුරුපැදි කිහිපයක අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වීම සහ කඩුවක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ජාතික සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය තහනම් කරමින් ගැසට් පත්‍රයක් සහ මුහුණු සහ හිස් ආවරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් පසුගියදා නිකුත් කෙරුණා. සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසන්නේ ඒ හේතුවෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා නිදහස් කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීමේදී විධිමත් අයුරින් කටයුතු කළේද යන්න පිළිබඳව ගැටලු ඇති බවයි. අත්අඩංගුවටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ රාත්‍රියේ ගෙන ආවා. සැකකාර වෛද්‍යවරයා ඊයේ කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ සැක සහිත ආකාරයට වත්කම් ඉපීමේ චෝදනාව මතයි. එම චෝදනාවට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපත ලද දරුවෙකු මවගේ බහරෙන් වෙන්කර වෙනත් දරුවෙකුට මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන වෛද්‍යවරයාට මේ වන විට එල්ල වී ඇති තවත් ප්‍රබල චෝදනාවක් වන්නේ මව්වරුන් 4000කට ආසන සංඛ්‍යාවකට සිසේරියන් සැත්කම අතරතුර සරුභාවය නැතිව යන ආකාරයට ක්‍රියා කිරීමයි. සැකකාර වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ඊයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මෙම වෛද්‍යවරයාගෙන් අපි විමසීමක් කරා. ඒ කියන්නේ සිසේරියන් සැත්කම් සම්බන්ධව මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් කර බව කිව්වා. යම්සි ගැටලුවක් තියෙනවා කියලා ඒගොල්ලන්ට දැනෙන දෙයක් තියෙනවා නම් අපිට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. එමේ ඉල්ලීමට අනුව අද පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූති කළ මව්වරුන් කිහිප දෙනෙකු රෝහලට පැමිණිලි කළා. ටීවී එකේ දැක්කා මෙහෙම යාගේ ෆොටෝ එක යනවා. ඊට පස්සේ සාපි කියලා කිව්ව ගමන් පුතා ඉපදිච්ච දවසේ දුන්න රෝග විනිශ්චය තුණ්ඩු දෙක බලද්දී එයාගේ නම එකක මොහමඩ් කියලා අත්සන් කරලා තිබ්බා. අනිත් එකේ සාපි කියලා ලියලා තිබ්බා. 2011 ඔක්තෝබර් 3 වෙනිදා පළවෙනි දරුවා හම්බුනේ මේ කුරුණෑගල මහ රෝහලේ තමයි දරුවා ඉපදුනේ. එතනින් පස්සේ දැන් වසර 8ක් වෙනකන් අද වෙනකන් දෙවෙනි දරුවෙක් ලැබුණේ නැහැ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේද පැවසුවේ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව විධිමත් විමර්ශනයක් නොවනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. එතුමා වැරද්දක් කළා තියෙනවා නම් දැඩි දඬුවම් දෙන්න. ඒ වගේම යම්කිසි හේකින් දේශපාලන අතකැසීම් වල මෙතුමා මේ රෝහලේ නැවත සේවයට ආවොත් අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා 2005 වසරේ වෛද්‍යවරයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා. ගලේවල ග්‍රාමීය රෝහලට ලැබුණු පළමු පත්වීමෙන් අනතුරුව දඹුල්ල සහ කුරුණෑගල රෝහල් වලට සේවයට එක්ව තිබෙනවා. 2013 වසරේ දඹුල්ල මූලික රෝහලට සේවය සඳහා එක් වූ සැකකාර වෛද්‍යවරයා 2015 වසරේ වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වුණා. ඒ 2015 වසරේ පැවති මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහායි. ඒ අනුව වෛද්‍ය සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වයේ දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කර පරාජය වුණා. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණ පරාජිත ලැයිස්තුවේ පෙරමුණගෙන සිටින්නේ සැකකාර වෛද්‍යවරයා බැවින් යම් පුරප්පාඩුවක් ඇති වූහොත් ඔහුට පාර්ලිමේන්තු වරම් හිමි වනවා. 2015 මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා යලි 2017 වසරේ දඹුල්ල මූලික රෝහලේ සේවයට පැමිණ තිබෙනවා. මාසක පමණ කාලයක් එම රෝහලේ සේවය කළ ඔහු යලි කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථානමාරුවක් ලබා ගත්තා. සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බවටද වාර්තා වුණා. මේක තමයි වහබ්වාදයේ ස්වභාවය. ඔබ දන්නවා වහබ්වාදයේ යොදවන මුදල් ඒ ආක්‍රමණය විවිධ ආකාරයෙන් පතුරවනවා. ඒ වගේම රිෂාඩ් බදෝදීන් මහත්මයාගේ පක්ෂයේ ප්‍රබලයෙක්, ඔහුගේ ඊටාම සමීපතමෙක්, ඔහුව නැවත සේවයේ පිහිටුවීම සඳහා රිෂාඩ් බදෝදීන් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් පවා දාලා තමයි ඔහුව නැවත සේවයෙන් පිහිටුවීම කළේ. ඒ නිසා සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීම නිසි පරිදි ඉටු වී ඇද්ද යන්න පිළිබඳ අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසුවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී සාමාන්‍ය ක්‍රමවේදය තමයි අදාළ අංශයේ වෛද්‍යවරු අනුයුක්ත කරන ක්‍රමවේදය තමයි නැවත සේවයට පැමිණෙන වෛද්‍යවරයාව එවකට තිබෙන පුරප්පාඩු අනුව ස්ථානගත කිරීමක් කරනවා. එතකොට බොහෝ වෙලාවට අපේ පුරප්පාඩු පවතින්නේ දුෂ්කර ප්‍රදේශවල. ඒ නිසා ඒ දුෂ්කර ප්‍රදේශවලට අනුයුක්ත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ.
රාජ්‍යකුගේ ගෝලයෙකු නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසනවා. මහනුවර ඓතිහාසික දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ මේ බව සඳහන් කළා. කටයුතු කර තිබෙනවා. සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද ඓතිහාසික දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. අනතුරුව නාථ දේවාලයේ ඉදිරිපිටට වැඩම කළ උන්වහන්සේ ඇතැම් වූ මහා සංඝයා වහන්සේ ජනතාවට සහ රටට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුවා. ඇත්තටම මහන්සි හින්දා ටිකක් විවේක අරගෙන බණ භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා කියලා කිව්ව විතර එළියට බහින්න හම්බුන්නේ නැහැ. එතන ඉන්න තරුණ පිරිස් කලබලයටපත් වුණා. මම දැක්ක සමහර දරුවෝ ලියලා තිබුණා අනේ හාමුදුරුවෝ නිදහස් වෙලා ආවහම හාමුදුරනේ අපිට ගෙදර තාත්තා වගේ කියලා. ඉතින් ඒ තරුණ දරුවෝ එහෙම කියද්දි කොහොමද අහක බලන්නේ? ඇත්තටම සංවේදී වුණා. ඊට පස්සේ තමයි ආපහු ඕන දෙයක් වෙච්ච දෙන් කියලා. ඒ වෙලාවෙම අදිෂ්ඨානය ඇති කරගත්තා නෑ. විවේක ගන්න වෙලාවක් නෑ. මහන්සිය ගැන බලන්න වෙලාවක් නෑ. බණ භාවනා කරන්න වෙලාවක් නෑ. වටාත්ත පස්සේ ගත්ත හැකි නිවන් පස්සේ යත හැකි. දැන් ඉතින් ඉක්මනින් මේ අනතුර පහව යන තෙක් ක්‍රියාත්මක වෙන්න තීරණය කෙරුවා. මේ කරන්නේ ඓතිහාසිකව අපිට පැවරිච්ච දේශපාලනයම තමයි. මේ උතුම් පින් බිමේදී අත් දෙක එකතු කළා වැඳලා ඉල්ලනවා මේ රට තුල ක්‍රියාත්මක වන පක්ෂ දේශපාලනය නියෝජනය කරන ඇතැම් තක්කඩියන්ගෙන් ඒක තමයි ගැලපෙන වචනේ මාව අවුස්සගෙන අනවශ්‍ය මානයන්ට මේ ප්‍රශ්නය ගෙනියන්න එපා. අපට පක්ෂ දේශපාලනය ලොකු නෑ. දැන් අවුරුදු 70ක් තිස්සේ කරපු හරිය දැන් පේනවනේ. ඒ නිසා තියෙන ටිකක් නැති කරගන්න නැතුව පාඩුවේ තම තමන්ගේ පක්ෂවල වැඩ කරගෙන ඉන්න අපට ඇඟිල්ල දික් කරන්න එන්න එපා. අපි මේ කරන්නේ අපට ඉතිහාසයේ විසින් පවරපු රාජකාරී එක. ඒකත් දේශපාලනයම තමයි. ඒක ඓතිහාසික දේශපාලනයක්. ඒක මේ අවුරුදු 5න් 5ට එන මේ දේශපාලකයන්ට වඩා ගොඩක් උඩින් තියෙන එකක්. නිසා අපි මේ මහින්දගෙවත්, මෛත්‍රීගෙවත්, රනිල්ගෙවත් එහෙම නැත්නම් වෙන කාගෙවත් ගෝලයෝ නෙමෙයි. එහෙනම් අපි හිරේ යන්න ඕනේ නෑනේ. කරුණා කළා මේ රටේ දරුවෝ වෙනුවෙන්, මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඉඩ දෙන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. ජාතික සහ මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය තහනම් කරමින් ගැසට් පත්‍රයක් සහ මුහුණු සහ හිස් ආවරණ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් පසුගියදා නිකුත් කෙරුණා. සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසන්නේ ඒ හේතුවෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරමාලාවෙන් පසු ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය පසුගිය අප්‍රේල් මාස 29 වනදා සිට හදිසි නීතිය යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තා. ඊට අදාළ අංක 21 23 ඇලයිරක් 4 දරන ගැසට් පත්‍රය පසුගිය 13 වෙනිදා නිකුත් වූ අතර එහි මෙම මුහුණු ආවරණ සම්බන්ධයෙන් සටහන් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ කිසියම් තැනැත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලුණු ලබන යම් ඇඟලුමක් ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතුය නොපැළඳිය යුතුය යනුවෙනි. එසේ වුවද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමාජිකයෙකු විසින් ඒ තැනැත්තා ඇඳ සිටින්නා හෝ පැළඳ සිටින්නා වූ දෙකන්ද ඇතුළුව එම තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලුණු ලබන ඒ ඇඟලුම ඇඳුම හෝ වෙනත් ද්‍රව්‍ය ඉවත් කරන ලෙස ඒ තැනැත්තාට නියම කළ හැකිය. එහිදී සම්පූර්ණ මුහුණ යන යෙදුමේ අර්ථ නිරූපණයද ගැසට් පත්‍රයේ අර්ථ දක්වා තිබෙන්නේ සම්පූර්ණ මුහුණ යන්නෙන් නළලේ සිට නිකටේ අග දක්වාද දෙකන්ද අතරද වන යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ. විශේෂයෙන්ම අපි කාන්තාවන්ට කියලා තියෙනවා. ඒ වගේ චක්‍රයක සඳහන් වෙලා තියෙනවා. මුහුණ සම්පූර්ණයෙන් වහන්න බෑ. ඒ වගේම බාගෙට වහන්නත් බෑ. ඒ අනුව මුහුණු ආවරණය කරගෙන රාජකාරී කරන පුද්ගලයින්ට යතුරුපැදිකරුවන්ට මෙන්ම ඉස්ලාම් ආගම අනුව සම්පූර්ණයෙන් මුහුණ වසා සිටින කාන්තාවටද මෙම නීතිය බලපාන අතර එම කාන්තාවන්ට බුර්කාව නිකාබය මෙම නීතිය අනුව භාවිතා කිරීම තහනම් වන අතර ඒ සඳහා හිජාබය සහ චදෝර් නම් මෙම ආවරණයන් පැළඳිය හැකි. මුහුණු ආවරණය මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා යතුරුපැදිකරුවන් පැළඳිය යුතු හිස් ආවරණ සම්බන්ධයෙන්ද අප අද විමසා බැලුවා.
ඒ අවස්ථාවේදීද සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කර ධාවනය කරන යතුරු පැදිකරුවන් අපට දක්නට ලැබුණා. මේ පිළිබඳව සඳහන් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට ලිපියක්ද යොමු කළ අතර එහි කාන්තාවන් පැළඳිය යුතු මෙම ඇඟලුම පිළිබඳව දන්වා තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වුණේ මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස්සාවරණ පැළඳීම සම්බන්ධයෙන් විශේෂයෙන් අවධාරණය කර තිබෙන අතර ලිපිය හා තහනම් කරන ලද හිස්සාවරණ පිළිබඳ දැක්වෙන ඡායාරූප කිහිපයක්ද පාසල් වෙත යොමු කෙරුණා. කෙසේ වෙතත් හදිසි නීතිය යටතේ ගැසට් කර ඇති මුහුණු ආවරණ හා හිස්සාවරණ සම්බන්ධයෙන් වන නිවේදනය හා අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල්වලට ලිපියකින් යොමු කළ තොරතුරු සම්බන්ධයෙන් සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය දක්වන්නේ මෙවන් අදහසක්. දැන් අපි කිව්වොත් එහෙම මේ කැප් තොප්පිය මෙසේ පැළඳීම තුලින් නළලේ අග සිට මෙතෙන්ට දක්වා කොටසේ බාධාවක් සිදු වෙනවා නම් වැරදි හින්දා මේ කැප් තොප්පිය දාන්න වෙන්නේ නැහැ. මේ හෙල්මට් එක මේ රෙගුලාසිය ප්‍රකාරව මේ හෙල්මට් එකත් දාපුවම මෙතන මේ නළලේ ප්‍රදේශයේ වැහෙන හින්දා මේක හඳුනා ගැනීමට බාධා වෙන දෙයක් හැටියට අර්ථකථනය වෙනවා. මෙයත් තහනම් කියලා තියෙනවා. නමුත් මෙහෙම දාපුවම ඔබට පේනවා ඇති මගේ මූණ කොතරම්ද පේන්නේ කියන එක. නමුත් මේක බැහැයි කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා මේක පුළුවන්ලු පාසල තුලට පළඳින්න. ප්‍රශ්නේ තියෙන්නේ මේකෙයි ඕකේ කොහොම කරත් කොතරම්ද පේන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නේ. දැන් මේකෙනු මූණ වැහෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන මේ චක්‍රලේඛේ සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක්. ඒක වැරදි බවට පැහැදිලිව පේනවා. මේකේ දාලා තියෙනවා ඇතැම් හෙල්මට් මේක රටේ නීතියටත් පටහැනි. මේ හාෆ් තාච්චි බාගේ හෙල්මට් එක කියන්නේ මේකට කන හරියට ආවරණය වෙන්නේ නැති එක මේක නීති විරෝධී රටේ නීතිය අනුව. සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කුරුණෑගල සැකකාර වෛද්‍යවරයා පිළිබඳව පුවත අප නැවත සැරයක් ඉදිරිපත් කිරීමට සූදානම්. අත්අඩංගුවට පත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා නිදහස් කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව MHA හලිම් මහතා පවසනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීමේදී විධිමත් අයුරින් කටයුතු කළේද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇති බවයි. අත්අඩංගුවටගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ රාත්‍රියේ ගෙන ආවා. සැකකාර වෛද්‍යවරයා ඊයේ කුරුණෑගල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ සැක සහිත ආකාරයට වත්කම් ඉපීමේ චෝදනාව මතයි. එම චෝදනාවට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපත ලද දරුවෙකු මවගේ බහරෙන් වෙන්කර වෙනත් දරුවෙකුට මාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන වෛද්‍යවරයාට මේ වන විට එල්ල වී ඇති තවත් ප්‍රබල චෝදනාවක් වන්නේ මව්වරුන් 4000කට ආසන සංඛ්‍යාවකට සිසේරියන් සැත්කම අතරතුර සරුභාවයෙන් නැතිව යන ආකාරයට ක්‍රියා කිරීමයි. සැකකාර වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ඊයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මෙම වෛද්‍යවරයාගෙන් අපි විමසීමක් කරා. කියන්නේ සිසේරියන් සත්කම් සම්බන්ධව මෙම වෛද්‍යවරයා සිසේරියන් සත්කම් 8000ක් කර බව කිව්වා. යම්සි ගැටලුවක් තියෙනවා කියලා ඒගොල්ලන්ට දැනෙන දෙයක් තියෙනවා නම් අපිට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. එමේ ඉල්ලීමට අනුව අද පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූති කළ මව්වරුන් කිහිප දෙනෙකු රෝහලට පැමිණිලි කළා. ටීවී එකේ දැක්කා මෙහෙම යාගේ ෆොටෝ එක යනවා. ඊට පස්සේ සාපි කියලා කිව්ව ගමන් පුතා ඉපදිච්ච දවසේ දුන්න රෝග විනිශ්චය තුණ්ඩු දෙක බලද්දී එයාගේ නම එකක මොහමඩ් කියලා අත්සන් කරලා තිබ්බා. අනිත් එකේ සාපි කියලා ලියලා තිබ්බා. 2011 ඔක්තෝබර් 3 වෙනිදා පළවෙනි දරුවා හම්බුනේ මේ කුරුණෑගල මහ රෝහලේ තමයි දරුවා ඉපදුනේ. එතනින් පස්සේ දැන් වසර 8ක් වෙනකන් අද වෙනකන් දෙවෙනි දරුවෙක් ලැබුණේ නැහැ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේද පැවසුවේ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව විධිමත් විමර්ශනයක් නොවනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි. එතුමා වැරද්දක් කළා තියෙනවා නම් දැඩි දඬුවම් දෙන්න. ඒ වගේම යම්කිසි හේකින් දේශපාලන අතකැසීම් වල මෙතුමා මේ රෝහලේ නැවත සේවයට ආවොත් අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා 2005 වසරේ වෛද්‍යවරයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා. ගලේවල ග්‍රාමීය රෝහලට ලැබුණු පළමු පත්වීමෙන් අනතුරුව දඹුල්ල සහ කුරුණෑගල රෝහල් වලට සේවයට එක්ව තිබෙනවා. 2013 වසරේ දඹුල්ල මූලික රෝහලට සේවය සඳහා එක් වූ සැකකාර වෛද්‍යවරයා 2015 වසරේ වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස්වුණා. ඒ 2015 වසරේ පැවති මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහායි. ඒ අනුව වෛද්‍ය සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වයේ දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කර පරාජය වුණා. නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණ පරාජිත ලැයිස්තුවේ පෙරමුණගෙන සිටින්නේ සැකකාර වෛද්‍යවරයා බැවින් යම් පුරප්පාඩුවක් ඇති වූහොත් ඔහුට පාර්ලිමේන්තු වරම් හිමි වනවා. 2015 මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ සෙයිගු සියබ්දුන් මොහමඩ් සාෆි මහතා යලි 2017 වසරේ දඹුල්ල මූලික රෝහලේ සේවයට පැමිණ තිබෙනවා. මාසක පමණ කාලයක් එම රෝහලේ සේවය කළ ඔහු යලි කුරුණෑගල ශික්ෂණ රෝහලට ස්ථානමාරුවක් ලබා ගත්තා. සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බවටද වාර්තා වුණා. මේක තමයි වහබ්වාදයේ ස්වභාවය. ඔබ දන්නවා වහබ්වාදයේ යොදවන මුදල්
ඒ ආක්‍රමණය විවිධ ආකාරයෙන් පතුරවනවා. ඒ වගේම රිෂාඩ් බදෝදීන් මහත්මයාගේ පක්ෂයේ ප්‍රබලයෙක්, ඔහුගේ ඊටාම සමීපතමෙක්, ඔහුව නැවත සේවයේ පිහිටුවීම සඳහා රිෂාඩ් බදෝදීන් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් පවා දාලා තමයි ඔහුව නැවත සේවයෙන් පිහිටුවීම කළේ. ඒ නිසා සැකකාර වෛද්‍යවරයා යලි සේවයේ පිහිටුවීම නිසි පරිදි ඉටු වී ඇද්ද යන්න පිළිබඳ අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසුවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරද්දී සාමාන්‍ය ක්‍රමවේදය තමයි අදාළ අංශයේ වෛද්‍යවරු අනුයුක්ත කරන ක්‍රමවේදය තමයි නැවත සේවයට පැමිණෙන වෛද්‍යවරයාව එවකට තිබෙන පුරප්පාඩු අනුව ස්ථානගත කිරීමක් කරනවා. එතකොට බොහෝ වෙලාවට අපේ පුරප්පාඩු පවතින්නේ දුෂ්කර ප්‍රදේශවල. ඒ නිසා ඒ දුෂ්කර ප්‍රදේශවලට අනුයුක්ත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර වෛද්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන අතර ඔහුගේ දුරකථන දත්ත වාර්තා සහ බැංකු ගිණුම්ද පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව අදාළ බැංකු ගිණුම් වෙත මුදල් බැරවී ඇති ආකාරය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. සැකකාර වෛද්‍යවරයා රථවාහන මෙරටට ආනයනය කරන්නෙකු සහ කොන්ත්‍රාත් ලබාගෙන මාර්ග ප්‍රතිසංස්කරණය කරන්නෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ප්‍රදේශයේ රසායනාගාරයක්ද පවත්වාගෙන යන බවටද වාර්තා වනවා. මේ සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. සිංහල බෞද්ධ මව්වරුන් ගබ්සා කිරීමේ සහ වඳභාවයට පත් කිරීමේ ව්‍යායාමය අනුගමනය කරන එක පුජ්‍යලයක් විතරයි සාෆි කියන්නේ. මීට කලින් තවත් එළිදරව් වුණා. සාෆි කියන්නේ එක පුජ්‍යලයක් නෙවෙයි මහා පරිමාණ ක්‍රියාදාමයක එක කොටසක් පමණයි. සිංහල මව්වරුන් වඳ කිරීමට අදාළව ක්‍රියාත්මක වෙන ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. 2005 ඉඳලා 2015 මේ 19 කාලය ඇතුළතදී මව්වරු 60000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට වඳ කරලා තියෙනවා. අපට ඒ වගේ වෛද්‍යවරු පිළිබඳවත් ඒ වගේ වෛද්‍යවරු සිදු කරන ක්‍රියාවලීන් පිළිබඳවත් රට පුරාන් දැන් මිනිස්සු කතා කරලා අපට තොරතුරු ලබා දෙමින් ඉන්නවා. ඉදිරියේදී අපි වගකීමෙන් මේ වගේ වෛද්‍යවරු තව 20ක් 30ක් පිළිබඳව දැනට අපට යම් තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත් කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඉල්ලා සිටිනවා එවැනි පැමිණිලි තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට මේ අවස්ථාවේදී ඉල්ලීමක් කර සිටිනවා දන්වා සිටිනවා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය එම්.එච්.ඒ. හලිම් මහතා පැවසුවේ සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි. අපි අද උදේවරුවේ අතිගරු ජනාධිපතිතුමාගේ නිලමය ඔස්සේ තුමා හමුවීමට අපට අවස්ථාවක් ලැබුණා. ඒ හමුවීමේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මුස්ලිම් ජනතාව නියෝජ්‍ය කරන මුස්ලිම් මැති ඇමතුරුන් හැමෝම වගේ ඒ සාකච්ඡාවට සහභාගී වුණා. අපිට ආරංචි වුණා කුරුණෑගල ප්‍රදේශයේ ශාෆී කියලා දොස්තර මහත්තයෙක් අත්අඩංගුවට පත් වෙච්ච බව. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම එතුමාත් එතුමාගේ බිරිඳත් දොස්තරවරුන් ඒ වගේම දොස්තර වෘත්තියට වඩා වෙනත් බිස්නස් කරන අය. ඒ නිසා ඇයට මුදල් උපයාගන්න පුළුවන් වෙලා තිනා ඒක සැකසහිතට අත්අඩංගුවට පත් කරලා දිනවා. ඒ සම්බන්ධව ඒ පරීක්ෂණ වහාම පරීක්ෂා කරලා ඒකට නිදහස් කරන ලෙස අපි ඉල්ලීමක් කරා. කෙසේ වෙතත් මේ වන විට චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග මෙතෙක් ප්‍රකාශ කර නැහැ. ඒ සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට අප කළ උත්සාහය අසාර්ථක වුණා. රිෂාඩ් බදයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට තමන්ගත් තීරණය වෙනස් නොකරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද යළි තහවුරු කළා. ඒ පුත්තලමේදී පැවති ජනහමුවකදී. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය පළ කළ බවට චෝදනා එල්ල වී ඇති රිෂාඩ් බදයුදීන් අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරන බවට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය 20 වැනි සඳුදායි. අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට අමාත්‍ය ධූරයෙන් අස්වෙලා විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති වුණොත් මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය මෙම ප්‍රකාශයට අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊට පසු දින ප්‍රතිචාර දැක්වුවා. ඒක ඇත්ත වශයෙන් එක වැරද්දක් වෙලා තියෙන්නේ. මම හිතන්නේ නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමාට අද නියෝජ්‍ය අමාත්‍යතුමාට අදා ක්‍රමතුමා කතා කරනවා. අද රිෂාඩ් බදුදීන් මැතිතුමා ඉතාමත් සංවේදී විදිහට කැබිනට් එකේ කතා කරා මේ ගැන. ඉතින් මම හිතන්නේ මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාම එතුමාට සහයෝගය ලබා දෙනවා. කෙසේ වෙතත් සිය ස්ථාවරය වෙනස් නොවන බවට නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා යලිත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පසුගිය 20 වෙනිදා ඔහු කළ ප්‍රකාශය අද පුත්තලමේදී යලි සනාථ කළා. මම ඒ තීරණය ගත්තට පස්සේ විවිධ අමාත්‍යවරු ඒ වගේම විවිධ පුද්ගලයෝ ඒ තීරණය මම වැරදිලා ගත්තේ. මම එක කෝල් එකකින් මට කෝල් එකක් ආවොත් මම ඒක වෙනස් කරන්න වෙනවයි කියන විශේෂ ඒ ප්‍රකාශය කරන වෙලාවේදී මම තීරණය කරා සත්‍ය වෙනුවෙන් තනියම වුණත් මම සිත ගන්න ඕනේ කියන අදහස මට ආවා. එදා පාර්ලිමේන්තුවේදී මම කතා කරනකොට මේ සඳහා හිට ගන්න ඕන മന്ത്രിවරු කතා කරන්න ඕන පංගුවක් മന്ത്രിවරු මම දැක්කා පාර්ලිමේන්තුවේ টয়ලට් එකේ හැංගෙනවා. අනිත් කාමර වලට රිංගනවා. මොකද ඒගොල්ලන්ට ඍජුව මේ සඳහා හිට ගන්න බැරුවයි. මම කිව්වා කොමිටිය දාපු පල්ලියට කොමිටියෙන් වාර්තාවක් ආපු පල්ලියට මම ලෑස්ති නෑ ඒක පිළි අරගෙන මගේ මතය වෙනස් කරන්න. ඒ වගේම මේ රටේ සියලු දෙනාම සියලුම ආගම් සියලුම ජාතීන් එකලෙස ජීවත් වෙන වාතාවරණයක් මේ රටේ හදන්න ඕන. එහෙම නැතුව ඒ සමාජවල අන්තවාදීන්ව පෝෂණය කරලා තමන්ගේ ඡන්දය වැඩි කරගන්න යම් නායකත්වයක් තියෙන ඒ නායකත්වය අපි වෙනස් කරලා හරි ඒ සියලුම සමාජය එකට මේ රටේ ජීවත් වෙන වාතාවරණයක් හදන්න ඕන. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද අද පැවති ජනහමුවකදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ පහුගිය දිනවල වෙච්ච ත්‍රස්තකියා දාමියට එක අංශු මාත්‍යයක සම්බන්ධතාවයක් තිබුණොත් මිත්‍රවරුනි අනිත් മന്ത്രിවරු නිකන් ඉන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ മന്ത്രിවරු 38 දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් පැත්තෙන් වාඩි වෙන්න සූදානම්. ඒ විශ්වාසය තියාගන්න. රිෂාඩ් නෙමෙයිට වැඩි ලොකු එකෙක් හරි මේ වගේ අහිංසක මිනිස්සුන්ට හානි වෙන දැනක වැඩ ඉන්නවා නම් අපි එතන ඉඳලා වැඩක් නැහැ මිත්‍රවරුනි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට බැහැරව ආරම්භ කළ මද්‍රසා පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගෙන පවත්වාගෙන යාමට රජය සූදානම් වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ කරුණ අනාවරණය කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. ලබන සතියේ කැබිනට් මණ්ඩලයට මද්‍රසා පාසල් පරිපාලනය සඳහා ඉදිරිපත් කරලා තිබෙන කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ අවසන් තීරණ ගැනීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා. මේ ආරම්භ කරලා තියෙන මද්‍රසා සහ අරාබි පාසල් 2000කට ආසන්න ප්‍රමාණයක් හෝ 2000කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙන සම්පූර්ණ නීති විරෝධීව. එහෙනම් රජය කළ යුත්තේ මේ නීති විරෝධීව ආරම්භ කරලා තියෙන පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට හෝ මුස්ලිම් ආගමික පාසල් යටතට ගැනීම නෙමෙයි. ඒ පාසල් තහනම් කිරීම. ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපන නීතියට අනුව අවුරුදු 5යි අවුරුදු 14යි අතර කිසිදු සිංහල දෙමළ මුස්ලිම් බර්ග දරුවෙකුට අධ්‍යාපනය ලබා දීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් බැහැරව පුද්ගලයෙකුට ආයතනයකට හෝ සංවිධානයකට පාසල් ආරම්භ කරන්න කිසිම නීතිමය ඉඩක් නැහැ. මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව පිළිබඳව සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පිළිබඳව දිනේෂ් ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා විශ්වාසභංග යෝජනාව විවාද කොට හමාර කිරීමෙන් පසුයි වෙන ඕනෑම කාරක සභාවක් විභාගයක් පටන්ගත හැකි වන්නේ. විභාගයෙන් දැන් පවතිනවා. පොලිසිය විභාග කරනවා, හමුදාව සෝදිසි කරනවා, උසාවිය වැඩ කරනවා. ඒ නිසා ඊට වඩා දන්න පිරිසක් හැටියට මේ සමන්ට එහි කියන්න පුළුවන් පුද්ගලයන්ගේ සමාන කමිටු පත් කරගෙන ආණ්ඩුව සැරසෙන්නේ මොකටද කියලා අපට සැක නිසායි අපි මේ පීවර අරගෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අවස්ථාව ඉල්ලුවේ. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව දෝෂ විශ්වාසභංගයක් ගෙනාවා. ඒ විශ්වාසභංගය විවාද කරන්නේ නැතුව තේරීම් කාරක සභාවක් ගැන කතා කරනවා. හැබැයි තේරීම් කාරක සභාව වෙන්න ඕනේ රිෂාඩ් බදියුදීන් ගැන හොයන්න නෙවෙයි. බුද්ධ්‍යංශ වාර්තා මග අරපු ජනාධිපතිවරයා අගමැතිවරයා ගැන තේරීම් කාරක සභාවෙන් හොයන්න ඕනේ. මොකද මේකට වක් කියන්නේ උනේ අය. සහ මේකේ යම්කිසි නිලධාරියෙක් හෝ යම්කිසි පුද්ගලයෙක් වග කියන්න ඕන. ඔවුන් පිළිබඳව හොයන්න ඕනේ. හැබැයි අද තේරීම් කාරක සභාව දාන්නේ කිව්ව එක කාරණයකට. හැබැයි හොයන්නේ තව කාරණයක්. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බව මනෝජ් නානායක්කාර මන්ත්‍රීතුමා පවසනවා. මේ අතර බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් දේශපාලනඥයන් කිහිප දෙනෙක් අදහස් පළ කළා.
විශ්වාස භංගය සම්බන්ධයෙන් දිනනියම වෙලා තියෙනවා මේ වෙලාවේ. එතකොට පක්ෂයක් විදියට අපි ගන්න තීන්දුව ෂඩ් බදුද්දීන් අමාත්‍යවරයා විදියට ගන්න අපි නියමිතයි. ත්‍රස්තවාදියෙක් වුණත් ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුව ඇතුලේ තියාගන්න පුළුවන්. ත්‍රස්තවාදියෙක් නොවුණත් ඡන්ද අඩු නම් ගෙදර යවන්න පුළුවන්. අපි වහාම වගකීමෙන් ඉල්ලනවා ආරක්ෂක ඇමතිවරයාගෙන්, පොලිසිය භාර ඇමතිවරයාගෙන් ෂඩ් බදුද්දීන් ඇමතිවරයාට විරුද්ධව වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න විතරක් නෙමෙයි එල්ලුම් ගහට හරි ගෙනියන්න. ඒකට ඕන කරන සහයෝගය පාර්ලිමේන්තුව ඇතුලෙන් දෙන්න අපි සූදානම්. රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා වරදක් කළා තියෙනවා. අපිත් ඒකට විරුද්ධව කටයුතු කරනවා. එතුමා වරදක් නැතිනම් ඉතින් ඒ විදිහට කටයුතු කරන්න ඕන. දැන් බලමු මේ පරීක්ෂණයේ තේරීම් කාරක සභාවේ වාර්තාවේ පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්න පුළුවන්. අපි අහන්නේ රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා ගැන කතා කරා. එදා රන්තලාවේ හාමුදුරුව මරපු, දළදා මාලිගාවට බෝම්බ ගහපු, ශ්‍රීමා බෝධියට බෝම්බ ගහපු, පිල්ලයානුයි, කරුණ අම්මානුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරන් ඇමතිකමුත් දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිත් මහ ඇමතිත් කරා. ඒව ගැන කියන්න කියලා. අපි චෝදනා එල්ල වුණ රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමාට දැන් අපි පරීක්ෂණයක් කරගෙන යනවා. රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා තස්තකියාවලට හෝ සම්බන්ධයි කියලා ඉවරලා හෝ එහෙම නැත්නම් එයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණය කරන එක ජනාධිපතිතුමාගේ වගකීමක්. එතුමා එහෙම වැරදි කරලා තියෙනවා නම් එතුමා හිරේ දාන්න ඕන. ඒ නිසා රිෂාඩ් බදුද්දීන් මහත්මයා සම්බන්ධව පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයේදී වැරදිකාරී වුණොත් මමත් එතුමාට විරුද්ධව අත උස්සනවා. ඉතින් ඒ නිසා ත්‍රස්තවාදයේ පනත මීට වඩා ශක්තිමත් කරන්න ඕන. මීට වඩා ශක්තිමත් කරලා ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන ආධාර අනුබල දෙනවට මරණ දඬුවම දෙන්න ඕන. නිල්වලා ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද අද ජලාශ පවිත්‍ර කිරීමේ කටයුතු වලට එක්ව සිටියා. අධික වැසි සහිත දිනවලදී නිල්වලා ගඟ උතුරායම හේතුවෙන් මාතර නගරය මෙන්ම ස්ථාන රැසක් ජලයෙන් යටවීම සුලභ කරුණක්. මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් වශයෙන් නිල්වලා ගංවතුර පාලන ව්‍යාපෘතිය පෙරේදා ආරම්භ වුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ යටතේ අද නිල්වලා ගඟෙහි ඉහළ කොටසේ කැලිකසල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ වුණා. මේ යටතේ මොරවක පාරගල පාලම අවට නිල්වලා ගඟෙහි එක් රැස්ව තිබූ කැලිකසල ඉවත් කිරීමේ කටයුතු වෙත අමාත්‍ය සාගල රත්නායක මහතාද සිය දායකත්වය ලබා දුන්නා. අද දඹදෙනියේදී 191 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා. අපේ පරම පවිත්‍ර යුතුයකම වන්නේ මේ රටේ පොදු ජනතාව උසස් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගත කිරීම උදෙසා මානව අයිතියක් කොට සලකලා නොමිලේ පිරිසිදු පානීය ජලය ලබා දීමේ ඒ වරප්‍රසාදය ඔබලා කදිර ගහලා මනාප ගහලා 225ක් යවනවා. එහෙම යන පුද්ගලයාට හම් වෙනවා සුපිරි පන්තියේ සැලකිලි. අපි ඔය තැනට යවපු ඔබලට ලැබෙනවා හුඩම්මගේ සැලකිලි. මේක තමයි රටේ තිබෙන ලොකුම ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරු බැහැදුටුවා. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි මන්ත්‍රීවරුන් පිළිගත්තේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින්. අනතුරු අස්ගිරි මහ විහාරයට පැමිණි මන්ත්‍රීවරුන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදුටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අනතුරුව මල්වතු මහ විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද බැහැදුටුවා. අපි දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.